මාදාබර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සවස් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ තවත් අවස්ථාවක් අපිට දී තිබෙනවා ශුද්ධ ලියවිලි ඉගෙන ගන්නට. අපි උන්වහන්සේට සුදුවන්ත වෙමු. උන්වහන්සේ සතියක් පාසා සතියක් ශුද්ධ ලියවිලි තුලින් අපිට සුවිශේෂිත පණිවිඩ උන්වහන්සේ අපට ගෙනන බැවින් අපේ ඇදහිල්ල ශක්තිමත් වන පිණිසත් උන්වහන්සේගේ පැමිණීමට සූදානම් වන පිණිසත් අපේ දුර්ලභකම් අඩුපාඩුකම් හදාගෙන උන්වහන්සේතර ලං වෙලා උන්වහන්සේ බලාපොරොත්තු වෙන ජයග්‍රාහී ජීවිතය ගත කරන පිණිසත් උන්වහන්සේ පුදුමාකාර පණිවිඩ උන්වහන්සේ සතිපතා අපට ගෙනෙනවා. ඒ ගැන අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. ඔබ දන්නවා අපි සෑම කාර්තුවකම අපි ශුද්ධ ලේවිල්ලේ එක පොතක් ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කරනවා. පසුගිය සති කිහිපය පුරාම අපි ඉගෙන ගත්තේ යෙසායාගේ පොත. ඉතාම වැදගත් පොතක්. මොකද යෙසායාගේ පොත තුළ උන්වහන්සේ කොයි ආකාරයෙන්ද මනුෂ්‍යයාගේ ගැලවීම වෙනුවෙන් ක්‍රියා කරන්නේ කියන කාරණේ ක්‍රියා කරන්නට යන්නේ කියන කාරණේ මේ කාරණා තුනම ඊටම අලංකාර විදිහට දිවසිවර යෙසායා තුලින් උන්වහන්සේ අපට එල්දරව් කර දී තිබෙනවා. ඒ නිසා ඊටම වැදගත් වෙනවා මේ දිවසිවර යෙසායාගේ පොත දැන ඉගෙන ගැනීම. අපි පහුගිය සති පුරාම යෙසායාගේ පොතේ 59 වෙනි පරිච්ඡේදයේ 60 සහ 61 වෙනි පරිච්ඡේද අපි ඉගෙන ගත්තා. ඒ නිසා ඉගෙන ගත්ත දේ ඔබ ඉදිරියේ සාරාංශයක් හැටියට මා තියන්න කල්පනා කරා. උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුළු සියල්ල එල්දරව් කරන්නේ උන්වහන්සේ. මම උන්වහන්සේගේ දාසෙක් පමණයි. මට මඟ පෙන්වන්නේ, මගේ මනසට සියල්ල එල්දරව් කරන්නේ දෙන්නේ, කතා කරන්න බලයේ ශක්තිය දෙන්නේ උන්වහන්සේ. ඒ නිසා අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරමු. උන්වහන්සේ අපිට දෙන දේ අපි කීකරුකමේ සිටින් යුක්තව බාර අරගෙන අපේ ජීවිත වෙනස් කරගෙන උන්වහන්සේගේ පැමිණීමට අපි සූදානම් වෙමු. අහස පොළොවත් මා පාලනය කරන්නා වූ අදරමංකාර දේවයන්ණනි සබදවසේ ස්වාමියාණෙනි වහන්සේට සිත කරනවා ප්‍රශංසා කරනවා අපිට මේ අවස්ථාව උදා කර දීම ගැන. චිදෝපියාණි වහන්සේ අපිට මේ දී තිබෙනා එල්දරව් කිරීම ගැන වහන්සේට ස්තුතියි. දැන් අපි යෙසායාගේ පොත ඉගෙන ගන්නට යනවා. වහන්සේ අපිට ඉගැන්වුවා මේ සතිය පුරාම යන්නේ ඉගෙන ගත්ත දේ සාරාංශයක් ඔබ වහන්සේගේ දරුවන් වෙතට ගෙනෙන්න යන අතර සුද්ධාත්ම බලයෙන් මාව පූර්ණවත් කරලා පියන්නේ කතා කරන්නව මාත අසන්නව සිල් දනාගේ නරඹන්නව සිල් දනාගේ ජීවිතත් බාර කරන අතර මානව ඔබ වහන්සේ මාතුලින් කතා කරන්නටයි කියලා සිද්ධෝ පණිවිඩය තේරුම් ගන්නට අප පොළොමුවන්ට කියලා එළෙමින් ඔබ වහන්සේගේ බලවත් වහන්සේට අප සිල් දනාගේ ජීවිත බාර කරන්න කැප කරන්නේ යේසුස් වහන්සේගේ අතිශය උතුම් වූ ප්‍රේමණීය වූ නාම සාමය ආමෙන්. දාපර සහෝදර සහෝදරිය මේ සතිය අපි ඉගෙන ගත්තේ ජාතීන්ගේ ආශාව කියන මාතෘකාව යටතේ. ඔබ දන්නවා මේ යෙසායාගේ පොතේ අපි පහුගිය පාඩම් දිහා බලනකොට අපි 12 වෙනි පාඩමට ඇවිල්ලා තිබෙනවා දැන්. තව අපිට එක පාඩමක් ඉතුරු වෙලා තිබෙනවා. එතකොට අපි ඉගෙන ගත්ත දේ තමයි මිනිස්යා හැමතිස්සෙම මේ පාපයට තමයි ඇලුම් කරන්නේ. නමුත් උන්වහන්සේ අපේ ගැලුම් කරතරන් වහන්සේ අපේ දිව්‍යන් වහන්සේ අපේ පියාණන් වහන්සේගේ ආශාව උනේ හැමතිස්සෙම උන්වහන්සේගේ සෙනගව උන්වහන්සේගේ දරුවන්ව උන්වහන්සේට ලං කරගන්න. එතකොට දිව්‍යන් වහන්සේගේ ආශාවට මිනිස්යා දක්වා ප්‍රතිචාරය අපි පසුගිය පාඩම් කීපය පුරාම ඉගෙන ගත්තා. උන්වහන්සේ මම මීට පෙර පාඩමක සඳහන් කරා මේ දේ පිටස්තර මිනිසයා උන්වහන්සේගේ ආදරය, කරුණාව, ප්‍රේමය, අනුග්‍රහය නොදන්නා වූ මිනිසයා දකින්නේ මේ පෞකාර මිනිසයාගේ පිටිපස්සේ මේ දෙවියන් වහන්සේ එනවා වගේ තමයි ඒ පිටස්තර මිනිසයාට දැනෙන්නේ. මේක ඇත්තටම මේක පිටස්තර මනුෂ්‍යයර දැනෙන එක ඒක පුදුමයක් වෙන දෙයක් නෙවෙයි. මොකද උන්වහන්සේ අපි දන්නවා උන්වහන්සේ මේ ගැලපි මනුෂ්‍යයා පව් කළ දා පටන් අද වෙන තුරුම උන්වහන්සේගේ ප්‍රයත්නය උන්වහන්සේගේ කාර්ය මනුෂ්‍යයාගේ ගැලවීම වෙනුවෙන් ක්‍රියා කිරීම. මේක හරි පුදුමාකාර දෙයක්. ඒ නිසා අපි තේරුම් ගත්තා වූ අපි ඒ දේ සුදු එකයි දේව වචනේ පෞල්තුමා කියන්නේ කුරුසියේ වචනේ විනාශ වෙන්නන්ට මෝඩකමය නමුත් ගැලවෙන්නවා අපට ඒක දෙවියන් වහන්සේගේ බලය කියලා. ඒ නිසායි අපි ශුද්ධ ලේවිල තුලින් මේ ශුද්ධ වූ රහස්, මේ ශුද්ධ වූ අසුභාරංචිය, මේ ශුද්ධ වූ පණිවිඩ අපි ඉගෙන ගත යුත්තේ අධ්‍යයනය කළ යුත්තේ. ඒ නිසා අපි මේ සතිය ඉගෙන ගත්තා වූ පාඩමට අපි යොමු වෙමු. විශේෂ වූ කාරණා කීපයක් අපි මේ සතියේ පුරාම ඉගෙන ගන්න ලැබුවා. ඒ නිසා ඒ කාරණා දැන ඉගෙන ගැනීම ඉතාම වැදගත්. ඊට සහෝදර සහෝදරිය ඔබ ඉදිරියේ තබන්න ඕන යෙසායා 50
9වෙනි පරිච්ඡේදයේ සිට 61 වෙනි පරිච්ඡේදය දක්වාම කාරණා කීපයක් අපිට හම්බ වෙනවා. දැන් 59 වෙනි පරිච්ඡේදයේ ඔබට හම්බ වෙනවා මිනිස්යා පාපයට නැඹුරු වෙලා දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා දෙවියන් වහන්සේගෙන් මේ වෙන්වීම ඇති වුණා වූ හේතුව අපි ඒසායා 59 වෙනි පරිච්ඡේදයේ ඉගෙන ගන්නවා. එතකොට ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ පාපයේ ස්වභාවය නැත්නම් පාපය කුමක්ද කළේ? දෙවියන් වහන්සේගේ ස්වරූපයේ උන්වහන්සේගේ සමානත්වයට වැව්වා වූ මිනිසයා දෙවියන් වහන්සේත් එක්ක මූණට මූණලා සම්බන්ධකම් පවත්වන්නට නැවුවා වූ මිනිසයා පාපය නිසා දෙවියන් වහන්සේ සහ මිනිසයා අතර කළා වූ වෙන්වීම අපිට යෙසායාගේ පොතේ 59 වෙනි පරිච්ඡේදය අපිට හම්බ වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා උන්වහන්සේගේ පව් කමාව. මම එකයි කිව්වේ උන්වහන්සේගේ ස්වභාවය, උන්වහන්සේ උන්වහන්සේගේ ආශාව මිනිස්යාව තමන් වෙත ලං කර ගැනීම. ඒක අපිට හම්බ වෙනවා යෙසායාගේ පොතේ 59 වෙනි පරිච්ඡේදයේ පාපයේ ස්වභාවය මිනිස්යාව වෙන් කිරීම. දෙවියන් වහන්සේගෙන් වෙන් කිරීම අපිට හම්බ වෙනවා යෙසායාගේ පොතේ 59 වෙනි පරිච්ඡේදයේ 1 සිට 15 දක්වා. 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට 21 දක්වා අපිට හම්බ වෙනවා දෙවියන් වහන්සේ මිනිස්යාට වෙනුවෙන් කළා වූ ඒ කමාවදීම මිනිස්යාව ලං කරගන්න ඒ වෙන්වීම නැති කරගෙන මිනිස්යාව ලං කරගන්න දක්වා දරන්නා වූ ප්‍රයත්නේ අපිට එතන ඒ ඒසායා 59 වෙනි පරිච්ඡේදයේ 16 සිට 21 දක්වා අපිට හම්බ වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ඒසායා 60 වෙනි පරිච්ඡේදයේ එහෙම ලං කරගත්තා ඔබත් මමත් ඔබටත් මටත් උන්වහන්සේ බාර දී තිබෙනා වූ කාර්යය. ඔබටත් මටත් බාර දී තිබෙනා වූ කාර්යය. මේ කාර්යය බොහෝ මිනිස්යන් තේරුම් අරගෙන නැහැ. බොහෝ කිතුණුවන් තේරුම් අරගෙන නැහැ. ඔබවත් මාවත් උන්වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන කරුණාව කරන කොටගෙන ලං කරගෙන තිබෙනවා නම් ඒ ලං කරගෙන තිබෙනා වූ අයවලුන් හැටියට අපි උන්වහන්සේ ඒ අයවලුන්ට උන්වහන්සේ කාර්යයක් බාර දී තිබෙනවා කරන්නට. ඒ කාර්යය අපි කොමුණ දුරට අද දවසේදී කරනවාද කියන කාරණේ මේ පාඩමෙන් අපි ඉගෙන ගන්නට යනවා. ඊළඟට අපිට හම්බ වෙනවා උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ පළමු ලෝක පහළ වීමේදී උන්වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා කරන්ට යනා වූ සේවය පිළිබඳව උන්වහන්සේ දුන්නා වූ ඒ අනාවැකිය ඒසායා 60 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදයේ දක්වා අපි දන්නවා උන්වහන්සේ සෙනුගයකට නැගිලා උන්වහන්සේගේ පළමු දේශනාවේදී නාසරෙත්දී මේ කාරණේ කියවලා උන්වහන්සේ කිව්වා මේ අද දවසේදී මේ කාරණේ සම්පූර්ණ වුණායි කියන කාරණේ. එතකොට උන්වහන්සේ මේ පණිවිඩය තුල බොහෝ දේවල් නැත්නම් උන්වහන්සේ කියවුවා යෙසායා 61 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදයේ දක්වා ඔබ කියවනකොට එතන කාරණා ගණනාවක් අපිට හම්බ වෙනවා. ඒ කාරණා ගණනාව ගැනම අපි සාරාංශයක් හැටියට අද දවසේදී අපි ඉගෙන ගන්නට යනවා. ඒ සමගම උන්වහන්සේ එතන කතා කරනවා ඒ උන්වහන්සේගේ විනිශ්චයේ දවස ගැන. උන්වහන්සේගේ ඒ පරිගැනීමේ දවස ගැන කතා කරනවා. එතකොට මේ කාරණයක් අපි අද දවසේදී සාකච්ඡා කරන්නට යනවා. දැන් අපි යම් පළවෙනි කොටස කතා කරන්නට. ඒ තමයි පාපය මොනවද කළේ? පාපය මොනවද කළේ? ඒක අපිට හම්බ වෙනවා හරිය ලස්සනට පාපයේ ස්වභාවය. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයට මැව්වා වූ මිනිසයා පාපය නිසා ඔහුට සිදු වුණා වූ කාරණේ අපිට හම්බ වෙනවා යෙසායා 59 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සහ දෙවෙනි පදයේ. උන්වහන්සේ වෙන්නේ මේ ආකාරයෙන් කියනවා. ගලවන්ට බැරි ලෙස දෙවියන් ස්වාමින් වහන්සේගේ අත කොට වෙලාවත් නැසෙන ලෙස උන්වහන්සේගේ කන් බීරි වෙලාවත් නැත. මම එකයි කිව්වේ ජාතීන්ගේ ආශාව දෙවියන් වහන්සේගේ ඈත් වෙලා ජීවත් වෙන්නට. මෙලු අය හැමතිස්සෙම හොයන්නේ ඇසට පෙනෙන දේ. අපේ මනුෂ්‍ය ස්වභාවය ඒක තමයි. ඇසට පෙනෙන දේ තමයි හරි කියලා විශ්වාස කරන්නට අපි පෙළෙමින්දයි ඉන්නේ. කනට ඇහෙන දේ තමයි අපි හරි කියලා විශ්වාස කරන්න පෙළෙමිලා ඉන්නේ. එතකොට මේක තමයි මනුෂ්‍ය විඥානය, මනුෂ්‍යයාගේ ස්වභාවය. ඒ නිසා තමන්ට හැඟෙන දේ, තමන්ට හරි කියලා තිබෙන දේ මනුෂ්‍යයා කරන්නට පෙළෙමිලා තිබෙනවා. මනුෂ්‍යයාගේ ආශාව පාපය නැත්තම් තමන්ගේ තෘෂ්ණාවන් පිනවීම. මේක තමයි අද පාපිෂ්ඨ මනුෂ්‍යයාගේ ආශාව වෙලා තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ ආශාව වෙලා තිබෙන මනුෂ්‍යව ලං කර ගැනීම. දැන් බලන්න
ඒ ආශාව මනුෂ්‍යයාට තිබුණේ නෑ ඇත්තටම. මේ පාපිෂ්ඨයේ නැත්තම් තෘෂ්ණාවන් පිනවන්ට තිබුණා වූ ආශාව තිබුණේ නෑ. නමුත් පාපය නිසා ඒ දේ මනුෂ්‍යයා තුළට ඇතුල් වුණා. මනුෂ්‍යයාගේ බැවීමේදී දෙවියන් වහන්සේට කැමති ලෙස ජීවත් වෙන්න, දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට ජීවත් වෙන්න, දේව චරිත ගුණාංග ඇතුව ජීවත් වෙන්නයි උන්වහන්සේ මවුන් ලැබුවේ. මෙතන කියනවා දැන් එහෙම මවුණු ලැබුවා ඔබවත් මාවත් අපේ ගැලුම්කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරනකොට දැන් අපි පව් කළාට පස්සේ පාපේ වහල්භාවයෙන් නැත්නම් මේ ලෝකයේ අධිපතියාගෙන් අපේ ගැලුම්කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබවත් මාවත් ගලවගෙන උන්වහන්සේ අපටත් මනත් අවස්ථාව දී තිබෙනවා ඒ කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙන්නට. පියරන් වහන්සේ වෙත ළඟා වෙන්නට ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන පරණ කිසිමේ බැටළු පූජාව තුළින් පූජකයා තුළින් පියරන් වහන්සේව පව්කාර මිනිසයා මුණ ගැසුණා. මේ මණ්ඩප මෙහි අපි ඉගෙන ගනිමින් සිටිනවා සෑම ඉරදුනකම. එතකොට මේ මෙහිය තුළින් පව්කාර මිනිසයාට හැකියාවක් ලැබුණා පියරන් වහන්සේ වෙතට ළඟා වෙන්නට. දැන් අපි අලුත් කිසිමේ ජීවත් වෙනා වයෝලුන් හැටියට පූජාව මොකද පූජාව නැතුව ඒ පාපේ මිලය පාපේ කුලිය අපේ ගැලුම් කරතරන් වහන්සේ ගෙවලා වහන්සේගේ පූජාව කරනකොටගෙන අපේ ගැලුම් කරතරන් වහන්සේ කරනකොටගෙන පූජකයා කරනකොටගෙන උත්තම පූජකයා හේබ්‍රෙව් පොතේ කතා කරන්නා වූ ආකාරයට ඒ උත්තම පූජකයා කරනකොටගෙන අද අපිට අවස්ථාව ඒ අනුග්‍රහය ඒ ආශිර්වාදය උරුම වෙලා තිබෙනවා ලැබිලා තිබෙනවා ක්‍රිස්තුස් පියාණන් වහන්සේ වෙත ළඟා වෙන්නට. හැබැයි තියෙන ප්‍රශ්නේ මේකයි. මෙතන කියන බලව ගලවන්ට බැරි ලෙස ස්වාමීන් වහන්සේගේ අත කොට වෙලාවත් නැසෙන ලෙස උන්වහන්සේගේ කන් බීරි වෙලාවත් නැත. එහෙනම් ඇයි අද දවසේදී අපි කරන යාඥාවන්ට අපට උත්තර නොලැබෙන්නේ? ඇයි අපි කරන කන්නලව් වලට අපිට උත්තර නොලැබෙන්නේ? ඇයි උන්වහන්සේගේ බලවත් වූ හස්තේ අපිට නැහැයි කියලා නැත්නම් අපිට ඒ ස්පර්ශය අපිට දැනෙන්නේ නැත්තේ? හේතුව මේ බයිබල් පාඨයේ කියලා තිබෙනවා. හේතුව මේ බයිබල් පාඨයේ ලියලා තිබෙනවා. උන්වහන්සේ සූදානම් උන්වහන්සේගේ බලවත් වූ හස්තෙන් ඔබව ස්පර්ශ කරන්නට. උන්වහන්සේගේ කන ඔබ වෙතට ඔසවන්නට. නැත්නම් ඔබගේ වෙතට යොමු කරන්නට උන්වහන්සේ සූදානම්. හැබැයි ඒක උන්වහන්සේට කරන්න උන්වහන්සේ සූදානම් නමුත් උන්වහන්සේට කරන්න බැරි වෙලා තිබෙනවා. හේතුව තිබෙන්නේ උන්වහන්සේගේ නෙවෙයි. හේතුව තියෙන්නේ අපේ. හේතුව නැත්නම් උන්වහන්සේට උදව් උපකාර කරන්නට බැරි වෙන ලෙස උන්වහන්සේගේ කන් අප වෙත යොමු කරන්නට බැරි වෙන ලෙස අපි හේතු හදාගෙන තිබෙනවා. හේතුව තිබෙන්නේ අප තුළ උන්වහන්සේ තුළ නෙමෙයි. උන්වහන්සේ සූදානම් උන්වහන්සේගේ හස්තයෙන් අපව ගලවන්නට උන්වහන්සේගේ හස්තයෙන් අපට උදව් උපකාර කරන්නට අපේ ප්‍රශ්නවලදී උන්වහන්සේගේ කන අප කෙරේ යොමු කරන්නට උන්වහන්සේ සූදානම්. නමුත් දෙවෙනි පදයේ කියනවා නමුත් උන්වහන්සේ සූදානම් උන්වහන්සේගේ දෑත් යොමු කරන්නට උන්වහන්සේගේ කන් අප වෙත යොමු කරන්නට. නමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ දෙවියන් වහන්සේ අතරේ වෙන්වීමක් කළේ. උන්වහන්සේ පෞකාරයට ප්‍රේම කරන තරන් වහන්සේ. හැබැයි පාපයට දෝෂ කරන තරන් වහන්සේ. එක අතකින් ඔබ පාපය අල්ලගෙන ඔබගේ තෘෂ්ණාව අල්ලගෙන අනිත් අතින් දෙවියන් වහන්සේව අල්ලගෙන යන්න බෑ. යේසුස් වහන්සේ පැහැදිලිව කියනවා ස්වාමිවරුන් දෙදෙනාට සේවය කරන්න මනුෂ්‍යයාට හැකියාවක් නැති බව. එක ස්වාමියෙක් තෝරාගත යුතු බව. අද ගොඩාක් වෙලාවට අපි කරන්නේ එක අතකින් අපේ තෘෂ්ණාවන් අල්ලගෙන අනිත් අතින් උන්වහන්සේට කන්ලව් කරනවා. පිළිතුරු ලැබෙන්නේ කොහොමද? උන්වහන්සේ පාපයට ද්වේෂ කරන පෞකාරයට ප්‍රේම කරන වහන්සේ. අපි මේ මණ්ඩප මෙහෙ තුලින් අපි ඉගෙන ගන්නවා අපි මම ඒ ගිය පාඩමෙන් ඔබ ඉදිරියට යවුවා කොයි ආකාරයෙන්ද අපිට අතිශුද්ධ ස්ථානයේ සිටින්නා වූ පියරන් වහන්සේව මුණ ගැසෙන්න ඒ අහිමිවීම පාපය කරනකොටගෙන අපිට අහිමි වුණා අපි ක්‍රිස්තුස් වහන්සේ ඒ සුද්ධෝතරන් වහන්සේ හැටියට ඒ ස්ථානයෙන් ඇවිල්ලා සුද්ධ ස්ථානයේ සුද්ධ ජීවිතයක් ගත කරලා බෞද්ධස්මය තුළින් මේ පිටද මළුවේ තිබුණා ඒ භාජනයෙන් ඒ කොටස සම්පූර්ණ කරලා ඊළඟට කුරුසියේ එළිය මළුවේ තිබුණා පිටද මළුවේ තිබුණා බැටළු පූජාසනේ නැමැති ඒ කුරුසියේ ජීවිත පූජාවෙන් අපිව කොයි ආකාරයෙන්ද අරගෙන යන්නේ අතිශුද්ධ ස්ථානයේ වෙතට කියන කාරණය. මේක පුදුමාකාර හිතර සාහනයක් සැලසෙවා. එතකොට උන්වහන්සේ ඒ අවස්ථාවේ වරප්‍රසාදයේ අනුග්‍රහයේ කරුණාව ඔබටත් මටත් දී තිබෙනවා මොනවා පිණිසද? සුද්ධ ස්ථානට ඇතුල් වෙන පිණිස. පියරන් වහන්සේත් එක්ක සම්මුඛ වන පිණිස. පියරන් වහන්සේත් එක්ක මුහුණට මුහුණලා කතා කරන පිණිස.
හැබැයි ඔබ කරන්නට ඕන දෙයක්. ඒ තමයි ඔබ කුරුසියේ ක්‍රිස්තුස් වහන්සේ පවුල්තුමා කිව්වා වගේ ක්‍රිස්තුස් වහන්සේ සමග ඔබ මා කුරුසියේ පරණ මනුෂ්‍යව කුරුසිපත් කරන්නට ඕන. පවුල්තුමා දැන් ඊට පස්සේ කියනවා මම තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වෙනසේක. මම ප්‍රේම කළා ඒ සියලු පරණ ජීවිතය සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුත් මිනිසෙක් හැටියට ජීවත් වෙන්න පවුල්තුමා අදිෂ්ඨාන කරගත්තා. ඒ එක්කම පවුල්තුමා කියනවා යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් නැවිලක් පරණ දේ පහව ගියේ. පරණ දේ එකාතකින් අල්ලගෙන අලුත් ජීවිතය ගත කරන්න ඔබට හැකියාවක් නැහැ. මේක තමයි පටලගෙන තියෙන කිතුනවා පටනකල තියෙන මේ කාරණේ. ඔබට බෑ පිටතමළුවේ ජීවත් වෙන්න. ඔබ අනුග්‍රහය තිබෙනවා පිටතමළුවේ. පිටතමළුවේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ කරන පූජා කරනකොටගෙන ඔබව නිදොස් කොට නිදහස් කර තිබෙනවා. කිසිම මිලයක් නැතුව ඔබට ඒ සියල්ල නොමිලේ දී තිබෙනවා. ඉන්පසු උන්වහන්සේ ඔබ ඒ අනුග්‍රහය දුන්නේ. ඒ අනුග්‍රහය පවුල්තුමා කියනවා දැනෙමිතිකම් කරන්නේ කුමක් සඳහාද? සුද්ධස්ථානයේ ඇතුල් වෙන. සුද්ධස්ථානයේ තිබෙනවා යාඥාවේ ජීවිතය. සුද්ධස්ථානයේ තියෙනවා ශුද්ධාත්මයන් වහන්සේ ඔබ ලබාගෙන සාක්ෂි දැරීමේ ජීවිතය. සුද්ධස්ථානයේ තිබෙනවා ඒ දේව වචනේ ඉගෙන ගැනීමේ, ඒ වචනේ ගැඹුරින් අධ්‍යයනය කිරීමේ ජීවිතය. අන්න එතෙන්ට ඔබ ඇතුල් වෙන්නට ඕනේ. ඒ නිසායි එතකොට තමයි ඒ සුද්ධස්ථානයේ තමයි දුම් පූජාසනේ තියෙන යාඥාවේ ඒන් සංකේතවත් කරව සුදුදුම් පූජාසනේ පැය 24 පුරාම ස්වර්ගයට නැගුණා. ඒ නිසා ඔබ සුද්ධස්ථානෙට ගියාම අන්න එතකොට ලේසි. අර දුම් පූජාසනේ යාඥාව උන්වහන්සේ වෙතට ඔප්පු කරපුවම උන්වහන්සේ සෝදානම් උන්වහන්සේගේ අත ඔබ වෙත යොමු කරන්නට. ඔබ උන්වහන්සේගේ කන් ඔබ වෙත යොමු කරන්නට උන්වහන්සේ සූදානම්. උන්වහන්සේ කියනවා හේතුව මට මේ ගලවන්ට හැකියාවක් නැත්තේ. මගේ කන් ඔබ වෙතට යොමු කරලා ඔබට උදව් කරගන්නට හැකියාවක් නැත්තේ. ඒක මගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. ඔබේ ප්‍රශ්නයක් නිසා. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ කියනවා අපරාධය. ඔබේ පාපය නිසා මට එන්නට හැකියාවක් නැහැ. එනිසා ඔබ පාවකාරයෙක් හැටියට ඔබ එන්න මාඩාව. ඇවිල්ලා ඔබ පාපය කියලා දෙන්න. පාපය අතාරින්න. පාපය ගැන සදා පශ්චාත්තාවයක් ඇති කරගන්න. ඔබට පුළුවන් ඔබ ඉන්න විදිහටම මා වෙතට එන්න. ඇවිල්ලා කුරුසියේ පූජාව වෙතට එන්න. පිටත මළුව වෙතට එන්න. පිටත මළුවෙන් ඔබ ඒ ලේ කරනකොටගෙන මගේ ජීවිත පූජාව කරනකොට ඔබේ ජීවිතය පවිත්‍ර කරගන්න. බෞද්ධිස්මය තුළින් ඔබ උන්වහන්සේගේ පවුලේ කෙනෙක් වෙන්න. එන්න සුද්ධස්ථානයට. ඔබට ඒ අවස්ථාව උදා කර දී තිබෙනවා. ඔබට නොහැකි දේ මම කර තිබෙනවා. එනිසා ඔබට දැන් හරි පහසුයි එතෙන්ට එන්නට. අන්න එතකොට අපිට පුළුවන් මේ ගමනකට ගමන් කරන්න. දේවචනේ කියනවා දෙදෙනෙක් එකඟ වුණොත් මිස මේ ගමන යන්නට බෑයි කියලා. ඒ නිසා ඔබ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක එකඟ කරගෙන තිබෙනවා උන්වහන්සේ. එකඟ කරගෙන තිබෙනවා උන්වහන්සේ. ඒ නිසා මතක තියාගන්න මේ බයිබල් පාඩේ ඉතාම වැදගත් හේතුව කියනවා. ඔබගේ කනලා උන්වහන්සේ අසන්නට නම් උන්වහන්සේගේ බලවත් වූ හස්තේ ස්පර්ශය ඔබට හැඟී දැනියන්ට සලස්වන්නට නම් ඔබ කළ යුතු යමක් තිබෙනවා. පාපේ රහ කර පාපේ ජීවත් වීම නෙමෙයි උන්වහන්සේ වෙනත් මගලුත් බලාපොරොත්තු වෙන්නේ. තෘෂ්ණාවන් පිනවමින් ආශාවන් පිනවමින් මේ ලෝකීය ආකාරයට ජීවත් වීම නෙවෙයි උන්වහන්සේ වෙනත් මගලුත් බලාපොරොත්තු වෙන්නේ. ඒ ජීවිතය අතහැරලා ඒ ජීවිතය උන්වහන්සේ සමග කුරුසියේ අනගහසලා බෞද්ධිස්මය තුලින් උන්වහන්සේගේ පවුලට එකතු වෙලා ඊළඟට ජයග්‍රාහී ජීවිතයක් ගත කිරීමයි උන්වහන්සේ ඔබට මගනුත් බලාපොරොත්තු වෙන්නේ. ඒ ජයග්‍රාහී ජීවිතය ගත කරන අතරදී ඔබ වැටෙන්නට පුළුවන්. ඔබ තුවාල වෙන්නට පුළුවන්. නමුත් යොහන්තුමා කියනවා යමෙක් පව් කළොත් කවුද ඉන්නේ? අපේ මදහත්කාර තරන් වහන්සේ ඉන්නවා. ඔබ පවිත්‍ර කරන්නට. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. හැබැයි ඔබ තීරණය ගන්න ඕන. ඔබ ඒ තීරණයට එන්නට ඕනේ. මතක තියාගන්න. උන්වහන්සේ ඒ කැඳවීම උන්වහන්සේ ඔබටත් මටත් කරනවා. ඔබටත් මටත් කරනවා. ඒ නිසා අපි දිගින් දිගටම ආයි කියලා තියෙනනේ 70 සවාදෙන්ට කියලා තියෙන නිසා උන්වහන්සේගේ සමාව දීම අසීමිතයි. මේක මගේ කනට වහලා තියෙනවා. අතීතයේ කරලා තියෙන පව්වලට වර්තමානයේ කරන පව්වට අනාගතයේ අපි කරන්න තියෙන පව්වලට උන්වහන්සේ සමාව දීලා ඒවා වෙනුවෙන් කුරුසිපත් කරලා ඉන්න නිසා අපිට කිසි ගැටලුවක් නැහැ. ක්ෂණසීමේ නැත්තම් නිදහසේ අපිට
අපේ ජීවිතය ගෙන ගන්නට පුළුවන්. ඇයි? පව් කෙරුවත් බය නැහැනේ. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේගේ මේ අනුග්‍රහයේ බහුලත්වය පාවුල්තුමා හරි භයානක විදිහට කියනවා ඒක. උන්වහන්සේගේ අනුග්‍රහයේ බහුලත්වය සුළු කොට සිතා. අද ක්‍රිස්තියානි අය කරන්නේ ඕක තමයි. අද සමහර කිතුණුවන් කරන්නේ ඕකයි. උන්වහන්සේගේ අනුග්‍රහයේ බහුලත්වය සුළු කොට සිතා. ඒ සුළු කර සිතලා විනිශ්චය දවසේදී උදහසේ ඒ මහත් වූ උදහසට ඒ අයගේ ජීවිතය යොමු කර තිබෙනවා. උදහසට රැස් කරනවා බොහෝ දේවල්. උන්වහන්සේගේ අනුග්‍රහය සුළු කර සිතන්නට එපා. උන්වහන්සේගේ කරුණාව සුළු කර සිතන්නට එපා. ඒක හරිම භයානක දෙයක්. උන්වහන්සේ අපිට උන්වහන්සේ පාවුල්තුමා කියන වගේ ඒ කරුණාව ඒ අනුග්‍රහය ඔබටත් මටත් දැනවිතුකම් කරලා තිබෙන්නේ කුමක් සඳහාද? ශුද්ධස්ථානට ඇතිවිලා ඒ ශුද්ධස්ථානයේ ජීවිතයක් ගත කරන පිණිස. අමතක කරන්න එපා ඒ කාරණේ. ඒක තමයි අපි දැන් ඔබට ප්‍රශ්නේ පැහැදිලි, මට ප්‍රශ්නේ පැහැදිලි. කොහෙද වරද තිබෙන්නේ කියන කාරණේ. කොහෙද වරද තිබෙන්නේ කියන කාරණේ ඔබටත් මටත් දැන් හොඳ ආකාරව පැහැදිලි වෙනවා. අපි ඊළඟ කොටසට මම කැමති ඔබගේ අවධානය යොමු කරන්නට මෙන්න මේ කාරණයට. අපි එන්නට ඕනේ. එදා පෞකාර මිනිස්සයා පරණ ගිවිසුමේ මොකද කරේ? බැටළුවව කරේ තියාගෙන අවුරුද්දක් නොකලල් බැටළු පැටියව අරගෙන ආවා කොහටද? පිටත මළුවට. පිටත මළුවට ආවා. පිටත මළුවට ඇවිල්ලා තමන්ගේ පව් කියා දීලා තමන්ගේ දෑතෙන් මේ බැටළුවව මරණු ලබලා ඒ බැටළුවගෙන් හැලුණා වූ ලේ උතුම් සමයන්ට පූජකයා ගන්නවා. ඊළඟට බැටළුව ආව කොහෙද? බැටළු පූජාසනයේ පූජා කළා. ඊළඟට ඒ පූජකයා ගිහිල්ලා සුද්ධස්ථානයේ ඒ සේවය අවසන් කරලා එනතුරු කවුද? පෞකාර මිනිසයා බලාගෙන සිටියා. ඒ නිසා යෙසායා 59 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ අපිට කියනවා, මම කියවන්න කැමති, මිදුම්කාරයෙක් සියෝන් වෙතටත් යාකෝබ් තුල අපරාධ අත්හරින්නන් වෙතටත් එනවා ඇතයි ස්වාමින් වහන්සේ කියනසේක. මිදුම්කාරයාගේ අවශ්‍යතාවය, මුදුම්කාරයාගේ ප්‍රයෝජනය තිබෙන්නේ කාටද? මේ බයිබල් පාඨයේ කියනවා. මිදුම්කාරයෙක් සියෝන් වෙතට යාකෝබ් තුල අපරාධ අත්හරින්නන් වෙතට. අපරාධ අත්හරින්නන් වෙතට. අපරාධය තුල, පාපය තුල ජීවත් වෙන්නන් වෙතර නෙමෙයි. ඒක තේරුම් ගන්නට ඕනේ. පාපය තුල ජීවත් වෙන්නන් වෙතර නෙමෙයි. ඒ වරප්‍රසාද ඒ ආශිර්වාදේ ලැබෙන්න යන්නේ. අපරාධ අත්හරින කෙනාට තමයි උන්වහන්සේගේ ජීවිත පූජාව, උන්වහන්සේගේ තුල ගැලවීම උන්වහන්සේ තබා තිබෙන්නේ. මේක තාමත් වැදගත්. මිදීමේ රහස කුමක්ද? යහපත උදෙසා අපි මොනවද කරන්නට ඕනේ? අපි පව් කිරීම නවත්තන්නට ඕනේ. මතක තියාගන්න. ඒ වචනේ පැහැදිලිව කියනවා යමෙක් යහපත දන ඒ කරන්නේ නැත්නම් ඒක උට පාපේ කියලා. උන්වහන්සේ දී තිබෙනවා මේ උන්වහන්සේගේ ජීවිත පූජාවෙන් උන්වහන්සේ අපටත් මට දී තිබෙනවා මේ ගැලවීම, මේ අනුග්‍රහය, මේ කරුණාව සුළු කොට සිතන්නේ නැතුව ඒට වටිනාකමක් දෙමින් උන්වහන්සේ අපටත් මට දී තිබෙනවා මේ ශුද්ධ වූ ආලෝකයේ සහ කැඳවීම පිළි අරගෙන අපි ඒ තුල ජීවත් වෙන්නටම අවශ්‍යයි. පාපයෙන් හැරෙන්නට ඕන. පාපයෙන් හැරෙන්නට ඕන. යූටර්න් එකක් ගහන්න ඕන. එතකොට මේ පාපයෙන් හැරුණාට පස්සේ ආයෙ යන්නට බෑ. පහුගියාව වෙතට. අපි ගොඩාක් වෙලාවට කරන්නේ අපි ඒ සුද්ධ වචනේ අහන වෙලාවට නැත්නම් දේශනේ අහන වෙලාවට ඒ පාඩම අහන වෙලාවට අපි බුදුමාකාර විදිහට තීරණ ගන්නවා. නැත්නම් අපි ඒකට අපව පොළඹවලා අපි තීරණය ගන්න කරගෙන අපි අදිෂ්ඨාන කරගන්න හොඳයි මම හෙට ඉඳලා අද ඉඳලා මෙවැනි ජීවිතයක් ගත කරනවායි කියලා කියන කාරණේ. ඔබට බෑ, මට බෑ. උන්වහන්සේගේ උදව් උපකාරවට අවශ්‍යයි. අපි උන්වහන්සේ වෙතට යන්නට අවශ්‍යයි. උන්වහන්සේට අපේ බර දෙන්නට අවශ්‍යයි. අපේ දුර්වලකම උන්වහන්සේට කියන්නට අවශ්‍යයි. උන්වහන්සේගෙන් උදව් උපකාර ඉල්ලන්නට අවශ්‍යයි. ඒ දුර්වලකමින්, පාපිෂ්ඨකමින් මිදෙන්නට. ඔබට බෑ, මට බෑ. අපි ගොඩාක් කලාවට අපි අදිෂ්ඨාන කරගන්නවා, තීරණ ගන්නවා. මම මේ මගේ දුර්වලකමින් මම මිදෙනවාමයි.
මගේ බලය මගේ ශක්තිය ගැන විශ්වාසය තබලා සතියක් ඉන්නවා මාසයක් ඉන්නවා ආයේ ඊළඟ මාසේ ඒ වරදම කරන්න පෙළඹෙනවා. ඒකට හේතුව ඔබ උන්වහන්සේට ඉඩ දීලා නැහැ. ඔබ උන්වහන්සේ මත රැඳිලා ජීවත් වෙන්න පුරුදු වෙලා නැහැ. උන්වහන්සේගෙන් උදව් උපකාරය ඉල්ලන්නට ඕනේ. ඒකයි මේ දිනපතා නමස්කාරයේ දිනපතා උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය අවශ්‍ය වෙන්නේ. ඇයි? උන්වහන්සේ මත රඳා ජීවත් වීම ඉගෙන ගන්නට ඕන ඔබ දිනපතාම සතියට එක දවසක් නෙවෙයි. උන්වහන්සේ මත රඳා ජීවත් වීම ඉගෙන ගන්නට ඕනේ ඔබ දිනපතාම. ඒ නිසා අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි උන්වහන්සේගෙන් පව්කමාව ලැබුවා අපි ඒ අනුග්‍රහය කරන කොටගෙන ඒ ගැලවීමේ ආශිර්වාදය ලැබුවා අපි ඔබත් මමත් ඊළ පස්සේ යාකෝබ්ගේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ කතා කරනවා කොහොමද අපේ ඒ ලැබුවා අපි අධිහිලි වන්තයන් හැටියට ගැලවුණා උසෙනග හැටියට අපි ජීවත් වෙන්නට ඕන ගැලවුණා උසෙනග හැටියට උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඒ ඡායාග්‍රාහී ජීවිතය ගත කරමින් අපි ජීවත් වෙන්නට ඕන ඒක තමයි උන්වහන්සේ ඔබටත් මටත් දෙන්නව මේ සුද්ධ වූ පණිවිඩය අපි ගොඩාක් කලාවට මම ඒක ඔය මේ මණ්ඩප මෙහෙය පිළිබඳව පරණ ගිවිසුමේ මණ්ඩප මෙහෙය පිළිබඳව කතා කරන්නට ප්‍රධානතම හේතුව තමයි ප්‍රධානතම හේතුව පාඩම් මාලාවක් හැටියට මම ඉරිදා දවසේදී සෑම ඉරිදිනකම කතා කරන්නට බලාපොරොත්තු වෙන්න හේතුව තමයි මිනිස්යාව සාතන් පුදුමාකාර විදිහට මුලා කර තිබෙනවා මේ ගැලවීම පිළිබඳව මිනිස්යාව පුදුමාකාර මුලා කිරීමක් කර තිබෙනවා. අපි යන්නට ඕනේ මේ ගැලවීමේ ක්‍රමවේදය, ගැලවීමේ සලස්ම ඉගෙන ගන්න පරණ ගිවිසුම තුලින්. ඒ දේ තුලින් අපි ඉගෙන ගන්නකොට අපිට හම් වෙනවා ඒ සේවය කරන්ට නියමිතව තිබුණා වූ ඒ සේවය පරණ ගිවිසුමේ දුන්නා. දැන් අපේ ගැලුම්කර තනන් වහන්සේ ඒ සේවය උන්වහන්සේ ස්වර්ගීය මණ්ඩපේ කරමින් සිටිනවා. එහෙනම් ඔබෙත් මගෙත් කළ යුතු දේ, යුතුයකම, වගකීම මේ සේවයේ පංගුකාරයෙක් වෙන්නට, මේ සේවය තුලින් ආශිර්වාද ලබා ගන්නට, ඒ කොයි ආකාරයෙන්ද ලබාගත හැකි වන්නේ කියන කාරණේ තේරුම් ගන්න නම් පරණ ගිවිසුමට ඔබ ගිහිල්ලා එතනින් ඉගෙන ගන්නට ඕනේ. එතකොට අපිට හැකියාවක් ලැබෙනවා. ඒ දේ අපිට යෙරුසලම දිහාවත්, යෙරුසලම ඒ විනාශ වුණා මාලිගාව දිහාවත් නොවේ. ස්වර්ගීය මණ්ඩපයේ දෙස අපිට හැරිලා එදා පරණ ගිවිසුමේ පෞකාර මනුෂ්‍යයා කළ දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන දෙස බලමින් දිනපතා මේ සමග කිරීමේ පියාණන් වහන්සේත් එක්ක සමය කිරීමේ ඒ ශුද්ධ වරප්‍රසාදය පියාණන් වහන්සේ සමග සමගිවීමේ දිනපතා පරණ ගිවිසුමේ අවුරුද්දක් තිස්සේ පෞකාර මනුෂ්‍යයන්ට මනුෂ්‍යයර සිද්ධ වුණා ඒ සමය කිරීමේ දවස එනතුරු බලාගෙන සිටින්න. ඒ දිනපතා කළා වූ සම්පූර්ණ වීම සිදු වුණේ සමය කිරීමේ දවසේදී. නමුත් අද උන්වහන්සේ අප වෙනුවෙන් ඒ සමය කිරීම දිනපතා කරනවා. ඒ නිසා අවුරුද්දක් බලාගන්න අවශ්‍ය නැහැ. දිනපතා අපිට හැකියාවක් ලැබෙනවා පියාණන් වහන්සේත් එක්ක සමගි වෙන්නට ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන. ඒ නිසා හැබැයි මේක පසුතැවිලි වීම, නැවත හැරීම, පාපයෙන් හැරීම සිදු වෙන්නටම අවශ්‍යයි. ඒ නිසා අපි මේ දේ කළ හැකි වන්නේ කොයි ආකාරයෙන්ද? උන්වහන්සේත් එක්ක තිබෙනා වූ සම්බන්ධතාවයෙන් පමණයි. උන්වහන්සේත් එක්ක තිබෙනා වූ සම්බන්ධතාවයෙන් පමණයි පාපයෙන් නැවත හැරීම. මොකද අපි පෞකාර මනුෂ්‍යයන් හැට ජීවත් වෙනකොට අපිට ගොඩාක් අවශ්‍යයි උන්වහන්සේගේ බලය. උන්වහන්සේ බලාපොරොත්තු වෙන ජීවිතය අපිට ගත කරන්නට. ඒ නිසා අපි තේරුම් ගත යුතු කාරණේ තමයි උන්වහන්සේගේ බලයේ ශක්තිය නැතුව අපි උන්වහන්සේ පෞල්තුමා පැහැදිලිව කියනවා මා බලවත් කරන්නව තනන් වහන්සේ තුල තමයි මට සියලු දේ කළ හැක්කේ. මිනිසයන්ට නොපුළුවන් නමුත් දෙවියන් වහන්සේට පුළුවන්. ඒ නිසා උන්වහන්සේගේ උදව් උපකාර නොමැතුව අපිට බෑ මේ ජයග්‍රාහී ජීවිතය ගත කරන්න. උන්වහන්සේගේ උදව් උපකාර අවශ්‍ය නම් අපි උන්වහන්සේ සමග මේ සම්බන්ධතාවයේ දිනපතාම තබා ගන්නට අවශ්‍යයි. මේ කැඳවීම මේ පාපයට පව්කමාව දුන්නා වූ මිනිසයා මම ඒකයි කිව්වේ පිටත මළුවෙන් සෝදාගත්තා වූ මිනිසයා පිටත මළුව තුළ ලැබුවා වූ ඒ අනුග්‍රහය කරනකොටගෙන ඒ කරුණාව කරනකොටගෙන පවිත්‍ර වුණා වූ මිනිසයා කොහාටද එන්න ඕනේ? සුද්ධ ස්ථානයේ වෙත එන්න ඕනේ. ඒ ගැන කතා කරනවා යෙසායාගේ පොතේ 60 වෙනි පරිච්ඡේදය.
ඒසායාගේ පොතේ 60 වෙනි පරිච්ඡේදයේ මේක හිතාම අලංකාර ලෙස ඒසායා දිවසිවරයා ලියා තිබෙනවා. 59 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා උන්වහන්සේ මාත් අතර වෙන් කරා වූ පාපේ වරද තිබෙන්නේ කොහෙවත් නෙමෙයි. වරද තුලින් තියෙන අප තුල. එහෙමනම් ඊට පස්සේ මේ 15 වෙනි පදයේ සිට කතා කරනවා උන්වහන්සේගේ කමාව දීම පිළිබඳව. 15 වෙනි පදයේ සිට කතා කරනවා 59 වෙනි පරිච්ඡේදයේ කමාව දීම පිළිබඳව. ඊට පස්සේ එනවා 60 කමාව ලැබුවා වූ බත්මම. උන්වහන්සේගේ අනුග්‍රහය කරුණාව ලැබුවා වූ බත්මම. පාපයෙන් පවිත්‍ර වුණා වූ බත්මම. එන්න ඕනේ කොහටද? බැබලෙන්නට එන්න ඕනේ ශුද්ධ ස්ථානය වෙතට. හේබ්‍ර ඒසායාගේ පොතේ 60 වෙනි පරිච්ඡේදයේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. නැගිට බැබිලියන්න. මංසාද නුඹේ ආලෝකය පැමුණේ ස්වාමීන් වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදා විය. අර අනුග්‍රහය ලැබුවා ඔබත් මමත් කරුණාව ලැබුවා ඔබත් මමත් ඔබ කොහෙටද සුද්ධ ස්ථානයට ඇතුල් වෙනකොට උන්වහන්සේ එතන හර ලස්සනට කියනවා මොකද කියන්නේ ස්වාමීන් වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදා විය. ඔබ කීකරුකමේ ජීවිතයට ඔබ ඇතුල් වෙනවා. සුද්ධ ලීවිල්ලට කීකරුව ජීවත් වෙන්න ඔබ ඉගෙන ගන්නවා. ඊළඟට ඔබ යාඥාවේ ජීවිතයට ඔබ හුරු වෙනවා. සුද්ධාත්ම බලයෙන් ශුද්ධාත්ම වහන්සේට ඔබගේ හිත ඔබ යටත් කරනවා. ඔබගේ කැමැත්ත යටත් කරනවා. ඔබ සම්පූර්ණ යටත් කරලා ශුද්ධාත්ම වහන්සේට දෙනවා. ඉඩ දෙනවා ඔබව මෙහෙවන්නට. ඔබව මෙහෙවන්නට උන්වහන්සේට ඉඩ දෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? යේසුස් වහන්සේ පරණ කිසිම අලුත් කිසිම කතා කරනවා. නුඹලා ලෝකේ ආලෝකේ. කන්දක් මුද්‍රේ තිබෙන නුවරක් සඟවන්නට නොහැකිය. මිනිස්සෙක් පහනක් දැල්වා කුරුණියට පහන් රුක උඩ තවති. ඔබට පහනක් වෙන්නට හැකියාවක් ලැබෙන්නේ ඔබ සුද්ධ ස්ථානයට ඇතුළු වුණොත් පමණයි. ඔබ සුද්ධ ස්ථානයේ ඒ ජීවිතයට ඔබ ඇතුළු වුණොත් පමණයි ඔබට පහනක් ඇටියට ආලෝකයක් හැටියට ජීවත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ. පාපේ අනුග්‍රහය ලැබුවා ඔබත් මමත් ඔබ තවමත් කරන්නේ ඒ අනුග්‍රහය ලැබෙන්න පෙර නැත්නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගන්නට පෙර ඔබ ගත කළා ජීවිතය නම් ක්‍රිස්තුස් වහන්සේ හඳුනාගත් පසුව ඔබ ගත කරන්නේ කනගාටුයි කියන්නට ඔබට බැබලෙන්න හැකියාවක් නැහැ. මොකද නැවත ආයි සම්පූර්ණ හැරීම යූටර්න් එක ඔබගේ ජීවිතයේ සිද්ධ වෙලා නැහැ. ඔබ පිටත මළුවේ සිට ඔබ පවිත්‍ර කරගත්තා වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය කරනකොටගෙන පවිත්‍ර වුණා ඔබත් මමත් ඇතුළු වෙලා නැහැ සුද්ධ ස්ථානයේ වෙතට. 60 වෙනි පදේ පැහැදිලිව කියන ඔබට කරන්ට කොටසක් යුතුයකමක් වගකීමක් කරන්ට දෙයක් තිබෙනවා. ඒ තමයි බැබලෙන්නට අවශ්‍යයි. ඇයි? අනුග්‍රහය ලැබුවා ඔබත් මමත් කෙරෙහි මෙතන කියනවා ස්වාමීන් වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදා විය. එසේ පොළොව අන්ධකාරයෙන්ද ජනියෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. ඔබ පහනක් ඇටියට ඔබ ආලෝකයක් ඇටියට උන්වහන්සේ තබා තිබෙන්නේ. ඔබගේ ජීවිතය සම්පූර්ණ පිරිත මළුවෙන් ඔබ පවිත්‍ර කරලා ඔබ සුද්ධ ස්ථානයට ගෙනත් තිබෙන්නේ. ඒ වචනේ කියනවා නුඹලා වනාහි තෝරාගත් වංශයද්ද රාජකීය පූජකකම් කරන්ට සුද්ධ වූ ජාතියද්ද දෙවියන් වහන්සේගේ සන්තකසනගත කරන්ට. ඔබ ඒ අනුග්‍රහය කරුණාව ලැබුවා ඔබත් මමත් අනිත් අය වෙනුවෙන් අනිත් අයව මේ ආලෝකයේ වෙතට ගෙනෙන්න අනිත් අයට මේ ආලෝකයේ දකින්නට සලස්වන්නට ඕන. මොකද මෙතන කියන්නේ අන්ධකාරේ ඉනවා නුඹ කෙරෙහි ස්වාමීන් වහන්සේ උදාවනසේක. උන්වහන්සේගේ තේජසෙන්ද නුඹ කෙරෙහි තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය. ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියට දෙනවා ඇත. දැන් අපට පැහැදිලි වෙන්නට ඕන යේසුස් වහන්සේ අලුත් ගිවිසුමේ කතා කළා වූ ඒ කාරණේ. ඔබ උන්වහන්සේ ආලෝකයක් ඇටියට ඒ සුද්ධස්ථානයේ ජීවිතයට ඔබ ගොඩනගාගත්තා ඔබගේ ජීවිතේ කාරණා තුනකින්. පිදීමේ රොටි වලින් පෙන්වන කරනවා දේව වචනේ ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය. දේව වචනේ ගැඹුරින් අධ්‍යයනය කරමින් දේව වචනේ තමයි ඔබ පවිත්‍ර කරන්න. අපි දේව වචනේ කියන සත්‍යතාවයෙන් ඔවුන් පවිත්‍ර කළ මැනව ඔබගේ වචනේ සත්‍යතාවය කියලා. ඔබ දිනපතා උන්වහන්සේ පවිත්‍ර කරමින් ඔබගේ වැරදි පෙන්වා දෙමින් ඒවා හදාගන්න ඒවයින්
ඈත් වෙලා ජීවත් වෙන්න ඔබට සුද්ධාත්මන් වහන්සේ උදව් කරනවා සාක්ෂි දැරීමේ ජීවිතයට ඔබ පෙළඹෙනවා යාඥාවේ ජීවිතයට ඔබ පෙළඹෙනවා එතකොට අන්‍ය ජාතීන් රජවරුන් ඔබව දකින අය ඔබේ අසල්වැසියන් ඔබේ හිතමිත්‍රාදී අන්න එතකොට මොකද වෙන්නේ ඔබ වෙතෙන්ට යනවා මෙතන කියනවා හරි ලස්සනට ඒ කාර්යය ජාතීන් ඔබ වෙතට එනවා ඇති කියන කාරණේ දැන් සහෝදර සහෝදරිය පරණ ගිවිසුම පුරාම අපිට හම්බ වෙන උන්වහන්සේ එක එක මිනිස්යන්ව තෝරාගත්තා මේ සේවයට එක එක මිනිස්යන් නොවව තෝරාගත්තා මිනිස්යාට මේ ආලෝකයේ විතර මේ අන්ධකාරයේ විනාශයට කැපව සිටිතාව ලෝකයේ අයවලුන්ට මේ ආලෝකය බබලවන්න ඔහු ඒ සේවය කළා නමුත් මිනිස්යාගේ තිබුණු අර දේවචනේ කියනවනේ උන්වහන්සේ යොහන් 3 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා ලෝකයට ආලෝකයේ පැමිණ තිබෙන නමුත් මිනිස්යන්ගේ ක්‍රියා දුෂ්ට නිසා ආලෝකය ප්‍රතික්ෂේප කරලා අන්ධකාරයේ ජීවත් වෙන්න කැමති කියන කාරණේ අදත් සිදු වෙලා තිබෙන්නේ ඕකයි එදා නෝවාගේ ජලගැල්මට පෙර සිදුණත් දේත් ඕකයි ආලෝකය ආලෝකය උන් දැක්කා නමුත් අන්ධකාරයට ප්‍රිය වුණ නිසා ආලෝකය උන් ප්‍රතික්ෂේප කරා පරමාදර්ශී ආලෝකයේ පුත්‍රයෙක් හැටියට නෝවා ජීවත් වුණා බලන්න ආබ්‍රහම්ගේ ජීවිතය තුළින් ඔබ උත්පත්ති කියලා බලුවොත් ආබ්‍රහම් නිසා අන්‍ය ජාතීන් ආශිර්වාද ලබන බව උන්වහන්සේ පොරොන්දු වුණා මේක තමයි උන්වහන්සේ ඔබටත් මටත් ඔබ නිසා ඔබේ ආයතනේ ඔබ සේවය කරන්නව ආයතනේ ඔබ නිසා ඔබේ අසල්වාසීන් ඔබේ දෙමාපියන් ඔබේ හිතමිත්‍රාදීන් ආශිර්වාද ලබන්නට යනවා හැබැයි ඔබ ඒකීකරුකමේ ජීවිතයට ඔබ ඇතුළත් වෙන්න ඕන ඒ බැබලීමේ ජීවිතයට ආලෝකමත් ඒ ආලෝකයේ වෙතට ඔබ ඇවිල්ලා සුද්ධ ස්ථානයේ ඔබේ ජීවිතය ගොඩනගා ගන්න ඕන අන්න එතකොට අන්‍ය ජාතීන් විසින් අන්‍යයන් විසින් ඔබ කවුද කියලා දකින්න යනවා ඔබ තුලින් ක්‍රිස්තුස් වහන්සේව දකින්න යනවා මේ කාරණේම උන්වහන්සේ අලුත් ගිවිසුමේදී ගෝලයන්ට උන්වහන්සේ පැවරුවා ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ මතේ උපතේ අපිට හම්බ වෙනවා පැහැදිලිවම උන්වහන්සේ මේ වගකීම උන්වහන්සේ මනුෂ්‍යය වෙතට පවරුම් ලැබුවා ඉසායා 60 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ සිට ඔබ කියවද එතනත් කතා කරනවා ඔබගේ බැල්බිලීම නැත්නම් මේ ආලෝකයේ මනුෂ්‍යයන් වෙතට ගෙන යාමේ අවශ්‍යතාවය එතන පැහැදිලිව උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා හොඳයි දැන් ඊළඟ කාරණේ තමයි උන්වහන්සේ ඔබටත් මට ඒ පෙන්වා දෙන්නව කාරණේ ඉසා 61 වෙනි පරිච්ඡේදයේ ඉසා 61 වෙනි පරිච්ඡේදයට ඔබ එතනට ගියොත් ඔබට හම්බ වෙනවා උන්වහන්සේගේ අනුග්‍රහයේ වර්ෂය උන්වහන්සේගේ අනුග්‍රහයේ වර්ෂය උන්වහන්සේ ප්‍රකාශයට පත් කළා ක්‍රිස්තුස් වහන්සේ වාක්‍යානෝ මාංශවත්ති කරුණාවෙන්ද සත්‍යෙන්ද මනුෂ්‍යත් එක්ක වාසය කරන්නට ආවා මේක මොනතරම් භාග්‍යයක්ද දෙවියන් වහන්සේ පළමුව මනුෂ්‍යත් එක්ක වාසය කරන්නට පරණ ගිවිසුමේ දේව මාලිගාව හදන්න කුඩාරම් නැත්නම් ඒ తాවකාලික මණ්ඩපය දුන්නා දෙවියන් වහන්සේට ඇවිල්ලා මනුෂ්‍යත් එක්ක වාසය කරන්නට බැලුවා මනුෂ්‍යයා ඒකේ ප්‍රතිඵලය භුක්ති විඳිනවා ගොඩාක් අඩුයි ඊළඟට උන්වහන්සේ මොකද කරේ උන්වහන්සේම දේවත්වය ඇතැරලා මනුෂ්‍යයා සමග වාසය කරන්නට ආවා මොනතරම් ප්‍රේමණීය දෙවි කෙනෙක්ද ඔබටත් මටත් ඉන්නේ අපිට ඒසායගේ පොතේ එතන හරි ලස්සනට විස්තර කරනවා මම කියවන්න ඒ කොටස ස්වාමීන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි මග්නිසාද දිලිඳුන්ට සුභාරංචිය ප්‍රකාශ කරන්නට ස්වාමීන් වහන්සේ මා ආලෝක කළසේක බිදුණු සිත්තත්තන් සුව කරන්නටද වහලුන් නිදහස් කරන්නටත් සිරකාරයන්ට හිරගේ මිදීම ප්‍රකාශ කරන්නටද ස්වාමීන් වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන් වහන්සේගේ පරිගැනීමේ දවස ප්‍රකාශ කරන්නටද වැළපෙන සියල්ලන්ට සනසන්නටද සියෝන්හි වැළපෙන්නාන් පළඳවමින් අලු වෙනුවට මාලාවකුත් වැළපීම් වෙනුවට ප්‍රීතිය නැමැති තෛල ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රඥාව නැමැති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්නද ස්වාමීන් වහන්සේ මාය වූසේක. ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව මේ ලියා තිබෙනා වූ අනාවැකිය උන්වහන්සේ සෙනගෝගිය කියවලා උන්වහන්සේ කියනවා මේ අද
ඔබ ඉදිරිපිට ඉෂ්ට වුණායි කියලා. මිනිස්සු ගල් අතට ගත්තා උන්වහන්සේට ගහන්නට. ඇයි? සුද්ධ ලියවිල්ල තේරුම් නොගෙන තිබුණ නිසා. පරණ ගිවිසුමේ උන්වහන්සේ පිළිබඳව ලියා තිබෙනා වූ අනාවැකි එදා තේරුම් නොගෙන සිටින නිසා. කියවලා තිබුණා. නමුත් ඒ කාගෙන්ද කතා කරන්නේ කියන කාරණේ තේරුම් නොගෙන සිටින නිසා. ඕන කෙනෙකුට සුද්ධ ලියවිල්ල කියවන්නට පුළුවන්. ඕන කෙනෙකුට සුද්ධ ලියවිල්ල ඒ තේරුම් කර දෙන්න පුළුවන්. නමුත් සත්‍ය අවබෝධ කරගන්නට නම් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේට ඔබට මුළු සත්‍ය කරා ඔබට මඟ පෙන්වන්නට නම් ඔබ අනිවාර්යයෙන්ම උන්වහන්සේගේ කැමැත්ත කරමින් ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව ගියොත් උන්වහන්සේ ඔබට මුළු සත්‍ය කරා මඟ පෙන්වන්න නැති බව දේව වචනේ අපි පැහැදිලි ලෙස දන්නා දෙයක්. මොකද අද ගුරුවරු බොහෝ දෙනෙක් දේවගති බොහෝ දෙනෙක් දේවදාසයන් බොහෝ දෙනෙක් සුද්ධ ලියවිලි උගන්වනවා. ඒ තුල සත්‍ය සහ අසත්‍ය කියන මේ කාරණා දෙකම අපිට පේන්න තිබෙන දෙයක්. ඒ නිසා උන්වහන්සේට තමන්ගේ ජීවිතය සම්පූර්ණ ලෙස යටත් කරලා ජීවත් වෙනවා කෙනාට පමණයි උන්වහන්සේ මුළු සත්‍ය කරා මඟ පෙන්වන්නේ. ඒ නිසා ඒ අයට තේරුම් ගන්න බැරුව ගියා. ඒ අයට මේ අනාවැකිය යසායා පොතේ 61 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා අනාවැකිය කතා කරන්නේ උන්වහන්සේම කියපු ඒ කාරණේ. කියවලා ඒ අය කිව්වා මේ ඔබ ඉදිරියේ මේ අනාගත වාක්‍ය ඉෂ්ට වුණායි කියන කාරණේ. නමුත් උන්ට තේරුම් ගන්නට බැරි ලෙස ඒ ලෝකයේ දෙවියන්ගේ සිත අන්ධ කරලා තිබුණා. විශාරදයින්ගේ, පඬිවරුන්ගේ, ඉදෙව් නායකයන් දැනගෙන හිටියේ නැද්ද මේ අනාගත වාක්‍ය? හොඳ ආකාරව දැනන් හිටියා. මොකද ඒ ඇයට තිබුණා වූ දැනුම වෙන කිසි කෙනෙකුට තිබුණේ නැහැ. පරිසවරු ලියන්නෝ සදිසවරු විශාරදයෝ සුද්ධ ලියවිල්ල පිළිබඳ. නමුත් ඔවුන්ට ඒ දේ තේරුම් ගන්නට බැරුව ගියා. බලන්න දුප්පතුන්ට සුභාරංචි ප්‍රකාශ කරන්න, බිඳුණු හදවත් සුව කරන්න, වහලුන් නිදහස් කරන්න, පාපයේ වහල් බවින් මනුෂ්‍යව නිදහස් කරන්න, සිරකරුවන්ට සිරගෙන් මිදීම ප්‍රකාශ කරන්න, පාපයට වහල් වෙලා දේවල් තමන්ගේ පුරුදු අතහැර ගන්න බැරුව හිටියා වූ අය සකෙවුස් මතෙව් අපිට හම්බ වෙනවා. ඒ අය ඒ සිරගෙන් නිදහස් කරලා උන්වහන්සේ ඒ අයට ගැලවීම ගෙන දුන්නා. බැලපෙන සියල්ලන් සනසන්ට. ඊළඟට අපිට හම්බ වෙනවා කාරණා ඒ ශුද්ධ ලියවිලි තුල බොහෝ දේ නැත්නම් අනාගත වාක්‍ය තිබුණා බොහෝ දේවල්. උන්වහන්සේ බොහෝ නෙමෙයි සියල්ලම අපි කිව්වා. උන්වහන්සේගේ සේවය තුළින් උන්වහන්සේ ඒ සියල්ල සම්පූර්ණ කරා. දැන් සහෝදර සහෝදරයා අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේ අපට දී තිබෙනා වූ මේ ශුද්ධ ආශිර්වාදය ගැන. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේගේ පළ ගැනීමේ දවස පිළිබඳව කරුණාවේ අවුරුද්ද ගැන විතරක් නෙවෙයි පළ ගැනීමේ දවස පිළිබඳව ප්‍රකාශ කරන්නටද උන්වහන්සේ ආවා. උන්වහන්සේ කිව්වා උන්වහන්සේ කුරුසයට යනකොට මං වෙනුවෙන් අනන්ට එපා. නුඹලා උදෙසා නුඹලාගේ දරුවන් උදෙසා තඩාපල්ලා කියලා. මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ පුරාම කියවලා බලන්න. යෙරුසලමේ විනාශය ගැන ලෝක අන්තිමය ගැන උන්වහන්සේගේ අවසාන කාලය ගැන උන්වහන්සේ කියා තිබෙනා වනාවකි. එදා ඊශ්‍රායල් සෙනගට දේවමාලිගාවේ විනාශය ඔවුන්ට ඒ මහත් වූ ඒ නාස්තිය ගෙන දුන්නා. නමුත් ඒක අදාළ වුණේ එදා හිටාවු ඊශ්‍රායල් සෙනගට පමණයි. මතක තියාගන්න. ඉදිරියේදී මේ මහත් වූ භයානක වූ දවස එන්නට යනවා. මේ මහත් වූ භයානක වූ දවස එන්නට යනවා. ඒ දවස උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. දවස කියන්නේ දවස එල්දරව් කරලා නැහැ. නමුත් ඒ වචනේ අපිට පැහැදිලි සදාන් කරන දෙයක් තමයි පුත්‍රයාවත් ඒ දවස ගැන දන්නේ නැහැ කියන කාරණේ නිසා මිනිස්යාට දවස ප්‍රකාශ කරලා නැහැ. නමුත් දවස පැමිණෙන බව සුද්ධ ලියවිල්ලේ ප්‍රකාශ කළා තිබුණා. මේ මහත් වූ භයානක වූ දවස පැමිණෙන බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා ඒ දවසේදී කාට සිටින්න පුළුවන්ද කියන කාරණේ අපි ඔබට මතක ඇති දේශනාවකින් ඉගෙන ගත්තා. ඒ නිසා මේ දවසට තමයි අපි හැමෝම ගමන් කරන්නේ. ඔබ බෞද්ධ කෙනෙක් වෙන්න පුළුවන්, කිතුණු කෙනෙක් වෙන්න පුළුවන්, හින්දු කෙනෙක් වෙන්න පුළුවන්, කතෝලික කෙනෙක් වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි කෙනෙක් වෙන්න පුළුවන්. අපි හැමෝම ගමන් කරන්නේ මේ භයානක වූ දවසට. ඒ දවසේදී ඔබ කොහෙද සිටින්න යන්නේ? ඔබ කොයි පැත්තද සිටින්න යන්නේ? එදා සිටින්න යන්නේ කණ්ඩායම් දෙකයි. දෙවියන් වහන්සේගේ මුද්‍රාව ලැබුවා වූ
උන්වහන්සේගේ ශුද්ධ වූ සෙනග සහ උන්වහන්සේගේ මුද්‍රාව නොලැබුවා වූ සාතන්ගේ රූපයට නමස්කාර කළා වූ සාතන්ගේ ලකුණ ලැබුවා වූ අයවලුන් පමණයි මේ ලෝකේ කාණ්ඩ දෙකයි ඉන්නට යන්නේ. එනිසා උන්වහන්සේ අපිට මේ දේවල් සිද්ධ වෙන්න පෙර උන්වහන්සේ අපට අනුතුරු අඟවලා තිබෙනවා. එනිසා මේ දේවල් අපි තේරුම් අරගෙන උන්වහන්සේගේ පවුලේ කෙනෙක් කියලා. උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඒ ජීවිතයට පිටත මළුවේ සිට සුද්ධ ස්ථානයේ වෙතට ගමන් කරලා ප්‍රසස් වහන්සේ කරනකොටගෙන අපිට මේ අවස්ථාව උදා කර දී තිබෙනවා. යාඥාවේ ජීවිතේ ඊළඟට දේව වචන ඉගෙන ගනිමින් උන්වහන්සේ ඉදිරියේ බලවත් වූ සාක්ෂිකාරයන් වෙන්නට අපි මේ සුද්ධ වූ පණිවිඩ ආශිර්වාදයක් කරගනිමු. එසේ කරන්ට ඔබට මරත් උන්වහන්සේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ජේසුස් පිටයි.